හරි අයිබෝවන් පුතේ අපි අද 11 ශ්‍රේණිය මිශ්‍රණ පාඩමේ අවසාන ගණනය කිරීම ටික ඒ කියන්නේ මවුල ඇසුරෙන් සංයුතිය හොයන්නේ කොහොමද කියන එක. මවුල ඇසුරෙන් සංයුතිය හොයන්නේ කොහොමද කියන එක අද ටිකක් පැහැදිලිව ගැඹුරින් ගණනය කිරීම කරනවා. එතකොට ඔයාලට මතකයි මිශ්‍රණයක හෙවත් ද්‍රාවණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාර හතරක් අපි කතා කරනවා. එකක් තමයි ස්කන්ධ ක්‍රමය, දෙවෙනි එක ස්කන්ධ පරිමා ක්‍රමය, තුන්වෙනි එක පරිමා ක්‍රමය, හතරවෙනි එක මවුල ඇසුරේ. එතකොට අද මේ සම්පූර්ණ වීඩියෝ එකකින්ම ඔයාලට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ මවුල ඇසුරෙන් කොහොමද සංයුතිය ප්‍රකාශ කරන්න කියලා. පැහැදිලි නේද? right. මවුල ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරන විදිය. එතකොට මම මීට ප්‍රථම වීඩියෝ එකේත් ඔයාලට පැහැදිලි කරා මවුල ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මවුල භාගයක් ලෙස අපිට පුළුවන් සංයුතිය ප්‍රකාශ කරන්න මවුල ඇසුරෙන් මවුල භාගයක් ලෙස. ඊළඟට දෙවෙනි එක අපිට පුළුවන් සාන්ද්‍රණය ලෙස. එතකොට අද අපි උත්සාහ කරන්නේ මෙන්න මේ භාගයක් ලෙස කොහොමද සංයුතිය ප්‍රකාශ කරන්නේ කියන එක හරියටම අවබෝධ කරගන්න. ඊළඟට සාන්ද්‍රණය ලෙස කොහොමද සංයුතිය ප්‍රකාශ කරන්නේ. පැහැදිලිද? ඒත් එක්කම පුතේ ඔයාලා ගාව මගේ ටියුට් එක ඇති මිශ්‍රණ ටියුට් එක තියෙනවා නම් ඒකේ තියෙන ගණනය කිරීම ඔක්කොම ටික අද මේ පාඩමෙන් පස්සේ ඉවර කරන්න පුළුවන්. ඔයාලා එකින් එක ඒ ගණනය කිරීම ටික සම්පූර්ණ කරන්න. පැහැදිලිනේ? right. හරි. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මවුල භාගයක් ලෙස කොහොමද සංයුතිය ප්‍රකාශ කරන්නේ කියලා. මේ බලන්න. අපි මේ හැම එකක්ම උදාහරණයක් විදියට ගමු. right. දැන් අපි හිතමු ග්ලූකෝස් ජලය තුල දිය කරලා ග්ලූකෝස් ද්‍රාවණයක් හදලා තියෙනවා. ග්ලූකෝස් ද්‍රාවණය. ග්ලූකෝස් ජලය තුල දිය කරලා ග්ලූකෝස් ද්‍රාවණයක් හදලා තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් මේකේ ඔයාලා දන්නවා ද්‍රාවණයක ද්‍රාව්‍ය තියෙනවා, ද්‍රාවකය තියෙනවා, ද්‍රාවණය තියෙනවා. ද්‍රාවණයක ද්‍රාව්‍ය තියෙනවා, ද්‍රාවකය තියෙනවා, ද්‍රාවණය තියෙනවා. පැහැදිලිද? වැඩි ප්‍රමාණයක් අඩංගු සංඝටකය ද්‍රාවකයනේ. එතකොට අඩු ප්‍රමාණයක් අඩංගු සංඝටකය ද්‍රාව්‍යනේ. එහෙනම් අපි හිතමු මේක ද්‍රාව්‍ය කියලා. එතකොට මේක ද්‍රාවකය වෙනවා. එතකොට මේක ද්‍රාවණය වෙනවා. පැහැදිලිනේ? right. එතකොට දැන් මේ සංයුතිය මවුල ඇසුරෙන් ප්‍රකාශ කරද්දී ද්‍රාව්‍යයට සාපේක්ෂවත් පුළුවන්, ද්‍රාවකයට සාපේක්ෂවත් පුළුවන්. මේ බලන්න. එතකොට ද්‍රාව්‍යයට සාපේක්ෂව ගන්න පුළුවන්. ද්‍රාව්‍යයට සාපේක්ෂව ඒ වගේම ද්‍රාවකයට සාපේක්ෂව පුළුවන්. ද්‍රාවකයට සාපේක්ෂව මවුල භාගය ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලිද? මේකට සාපේක්ෂව මවුල භාගය ප්‍රකාශ කරන්න කොහොමද? මේකට සාපේක්ෂව. එතකොට එන්නේ සමීකරණය ද්‍රාව්‍ය මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මවුල ගණන. මෙන්න මේකෙන් තමයි ද්‍රාව්‍යයට සාපේක්ෂව මවුල භාගය ඉදිරිපත් කරනවා. ඒතකොට ද්‍රාව්‍ය මවුල ගාන උඩට දානවා, ද්‍රාවණයේ මවුල ගාන මෙතෙන්ට දානවා. එතකොට මේකෙන් මවුල ගාන හොයන්න මෙන්න මේ ද්‍රාව්‍ය මවුල ගානයි ද්‍රාවකයේ මවුල ගානයි එකතු කරනවා. ද්‍රාව්‍ය මවුල ගානයි ද්‍රාවකයේ මවුල ගානයි එකතු වෙනකොට ද්‍රාවණයේ මවුල ගාන එනවා. පැහැදිලි නේද? right.
දැන් ද්‍රාවකයට සාපේක්ෂව මවුල ගණන හොයන්නේ. එතකොට මෙතෙන්ට එනවා ද්‍රාවකයේ මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මවුල ගණන. එතකොට මේක හොයන්නේ මේ විදිහට, මේක හොයන්නේ මේ විදිහට. පැහැදිලිද? ද්‍රාව්‍ය මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මවුල ගණන ද්‍රාව්‍යයට සාපේක්ෂව, ද්‍රාවකයේ මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මවුල ගණන ද්‍රාවකයට සාපේක්ෂව. පැහැදිලිද? එතකොට දැන් අපි උදාහරණයක් විදිහට බලමු. දැන් මේ බලන්න. දැන් මේ සමීකරණ දෙක මතකයිනේ. මේ බලන්න. දැන් අපි හිතමු මේකේ මවුල දෙකක්. මේකේ මවුල දෙකක්. මේකේ මවුල 20ක දිය කරලා තියෙනවා. මවුල 20ක. රයිට්. එතකොට මේකේ මවුල ගාන හොයන්නේ මෙයාගේ මවුල ගානේ මෙයාගේ මවුල ගානේ එකතුව. එතකොට මෙයාගේ මවුල ගාන එනවා 2යි මවුල ධන 20යි මවුල. පැහැදිලිද? එතකොට 22යි මවුල එනවා. 22යි මවුල. පැහැදිලිද? එතකොට දැන් මේකේ ද්‍රාව්‍යයට සාපේක්ෂව මවුල භාගය ගත්තොත් ද්‍රාව්‍යයට සාපේක්ෂව මවුල භාගය ගත්තොත් අර ඉස්සෙල්ලා සමීකරණය ගන්නවා. මොකද්ද? ද්‍රාව්‍ය මවුල ගණන උඩට දානවා. ද්‍රාව්‍ය මවුල ගණන බෙදීම මෙතෙන්ට දානවා ද්‍රාවණයේ මවුල ගණන. ද්‍රාවණයේ මවුල ගණන. තේරුණාද? හරි ලේසි. එතකොට ද්‍රාව්‍ය මවුල ගාන 2යි බෙදීම ද්‍රාවණයේ මවුල ගාන 20 ධන 2 22යි. 22යි මවුල. එතකොට මවුල වලට මවුල කැපිලා යනවා. 22කින් 2යි කියන්නේ 11න් 1යි. 11න් 1යි. ඔන්න ද්‍රාව්‍යයට සාපේක්ෂව මවුල ගණන හොයන ආකාරය. ද්‍රාව්‍යයට සාපේක්ෂව මවුල ගණන හොයන ආකාරය. දැන් අපි මේකම ද්‍රාවකයට සාපේක්ෂව හොයන්න බලමු. ද්‍රාවකයට සාපේක්ෂව. එතකොට ද්‍රාවකයට සාපේක්ෂව මවුල ගණන හොයනකොට ද්‍රාවකයට සාපේක්ෂව හොයනකොට මෙන්න මේ උඩ එක වෙනස් වෙනවා. එච්චරයි. උඩට එනවා ද්‍රාව්‍ය මවුල ගණන වෙනුවට ද්‍රාවකයේ මවුල ගණන. ද්‍රාවකයේ මවුල ගණන. එතකොට ද්‍රාවකයේ මවුල 20යිනේ. ද්‍රාවකයේ මවුල ගණන 20යිනේ. ද්‍රාවණයේ මවුල ගණන 22යි. ද්‍රාවණයේ මවුල ගණන කීයද? 22යි. එතකොට දැන් අපිට මේකේ මවුල වලට මවුල කැපිලා යනවා. 22කින් 20යි කියන්නේ 11න් 10යි. 11න් 10යි. දැන් පැහැදිලිද? එතකොට කෙලින්ම මෙතන මවුල දුන්නොත් මෙහෙම ලේසි. හැබැයි සමහර වෙලාවට මවුල වෙනුවට මෙතන ස්කන්ධය දෙනවා. දැන් මෙන්න මේ වගේ. දැන් මේ වගේ දෙනවා. මේ වගේ ගානක් දුන්නා. අපි හිතමු ග්ලූකෝස් මවුල දෙකක් ජලය අපි හිතමුකෝ 90ක. එහෙම නැත්නම් 900ක. 900යි ග්‍රෑමයක දිය කරලා ග්ලූකෝස් ද්‍රාවණයක් හදලා තියෙනවා. ග්ලූකෝස් මවුල දෙකක් ජලය ග්‍රෑම් 900ක දිය කරලා ග්ලූකෝස් ද්‍රාවණයක් හදලා තියෙනවා. එතකොට මේ වගේ එකකදී මොකද කරන්නේ? මේ වගේ එක. දැන් මෙතන මවුල ගාන දීලා තියෙනවා. ඒක හරි. දැන් මෙතන මවුල ගාන දීලා නැහැනේ. එහෙනම් මෙතන ග්‍රෑම් 900යි කියන්නේ මවුල කීයද කියලා හොයාගන්න ඕනේ. ජලය කියන්නේ H2O නේ. එතකොට ජලය කියන්නේ H2O. නේද? එතකොට මේකේ ඔයාලට දෙනවා හයිඩ්‍රජන් සමානයි 1යි ඔක්සිජන් සමානයි 16යි කියලා. මෙන්න මේක දෙනවා.
මේක දෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ H2O වල හයිඩ්‍රජන් සමානයි 1යි ඔක්සිජන් සමානයි 16යි කියන එක දුන්නේ ඇයි? දුන්නේ මෙන්න මෙයාගේ තියෙන ග්‍රෑම් 900ක අඩංගු මවුල ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න. ඒ කියන්නේ එහෙනම් අපිට මෙතන සිද්ධ වෙනවා මවුල කීයද කියලා හොයන්න. පැහැදිලිද? මවුල කීයද කියලා හොයන්න සමීකරණය මොකක්ද? මෙතෙන්ට අපිට දාන්න වෙනවා n සමානයි m බෙදීම m කියන සමීකරණය. n කියන්නේ මවුල ගණන. m කියන්නේ මෙන්න මේ ස්කන්ධය. මේ ස්කන්ධය. කැපිටල් M කියන්නේ ජලයේ මෞලික ස්කන්ධය. මෞලයක ස්කන්ධය මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කොහොමද හොයන්නේ? සූත්‍රයේ H2O ගන්නවා. එතකොට මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්නවා. ඒක ග්‍රෑම් මෞලයට දාපු ගමන් ඒක මෞලික ස්කන්ධය වෙනවා. එතකොට හයිඩ්‍රජන් දෙකක් තියෙනවනේ. එතකොට හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඔක්සිජන් එකක් තියෙනවා මේ සූත්‍රය තුල. මේ හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. පැහැදිලිද? එතකොට හයිඩ්‍රජන් එකක පරමාණු ස්කන්ධ එකයිනේ. එහෙනම් එකේව දෙකක් තියෙනවා. දෙක ගුණ කිරීම එක. එහෙනම් දෙකයි. ඔක්සිජන් වල 16 නේ. 16ව එකක් තියෙනවා. එහෙනම් 16යි. එහෙනම් මේ දෙක එකතු කරපුවාම මෙයාගේ 18 වෙනවා. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ අගට ග්‍රෑම් මෞලයට කියන ඒකකය දානවා. මේකේ තේරුම මෞල එකක් ග්‍රෑම් 18යි. ග්‍රෑම් 18ක් මෞල එකයි. දෙපැත්තටම තර්ක කරත හැකියි. මෞල එකක් ග්‍රෑම් 18යි. ග්‍රෑම් 18ක් මෞල එකයි. එහෙනම් අපිට ග්‍රෑම් 900ක් දීලා තියෙනවා. එතන තියෙන මෞල ගාන හොයාගන්න ඕනේ. එතන තියෙන. එහෙනම් අපි හොයා ගන්නවා මෙහෙම කොහොමද? ග්‍රෑම් 900 නේ මෞල ගාන හොයන්න n සමානයි 900යි ග්‍රෑම් ස්කන්ධය බෙදනවා මෙයාගේ මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට 18යි ග්‍රෑම් මෞලයට. එතකොට ග්‍රෑම් වලට ග්‍රෑම් සුළු වෙනවා මෞලයට උඩට යනකොට මෞල වෙනවා. 900 බෙදන්න තියෙන්නේ 18යි. 900 බෙදන්න තියෙන්නේ 18යි. එතකොට අපිට තේරෙනවානේ මේක 9න් බෙදුවොත් 100යි. මේක 9න් බෙදුවොත් 2යි. 100 බෙදීම 2 50යි. එහෙනම් මෙතන තියෙනවා මෞල 50ක්. ඔන්න එතන තියෙන මෞල ගාන හොයාගත්තා. ඔන්න එතන තියෙන මෞල ගාන හොයාගත්තා. එහෙනම් දැන් අපි ජලයේ ග්‍රෑම් 900යි කියන්නේ මෞල 50යි කියලා හොයාගත්තා. එහෙනම් ඔන්න එතකොට ප්‍රශ්නයක් නැහැ දැන්. එතන තියෙන මෞල ගාන හොයාගත්තා 50යි මෞල. එහෙනම් දැන් අපිට මෙතන තියෙන මෞල ගාන හොයාගත්ත හැකි කීයද? මෙතන 50යි මෙතන 2යි මෞල 52යි. මෞල 52ක් වෙනවා. දැන් හරි ගේම. දැන් ඉවරයි. දැන් ද්‍රාව්‍යයට සාපේක්ෂව කියන්නේ මෙයා. ද්‍රාව්‍යයට සාපේක්ෂව ගත්තොත් ද්‍රාව්‍යයට සාපේක්ෂව ද්‍රාව්‍ය මෞල ගණන බෙදීම ද්‍රාවණයේ මෞල ගණන. ද්‍රාව්‍ය මෞල ගණන බෙදීම ද්‍රාවණයේ මෞල ගණන. එතකොට කීයද ද්‍රාව්‍ය මෞල ගණන? ද්‍රාව්‍ය මෞල ගණන 2යි මෞල. ද්‍රාවණයේ මෞල ගණන මේ දෙකේ එකතුව 52යි. මෞල වලට මෞල කැපිලා යනවා 52න් 2යි කියන්නේ 26න් 1යි. 26න් 1යි. ඔන්න අපි හෙව්වා ද්‍රාව්‍යයට සාපේක්ෂව මෞල භාගය. පැහැදිලිනේ? දැන් ද්‍රාවකයට සාපේක්ෂව හෙව්වොත් ද්‍රාවකයට සාපේක්ෂව හෙව්වොත් එහෙම නැත්නම් මේක කියනවා ජලයට සාපේක්ෂව කියලා. H2O ට සාපේක්ෂව කියලා කියනවා. ද්‍රාවකයට සාපේක්ෂව කියන්න පුළුවන් H2O ට සාපේක්ෂව නැත්නම් ජලයට සාපේක්ෂව මෞල භාගය දෙන්න. එහෙම කියන්න පුළුවන්. right. එතකොට එන්නේ ද්‍රාවකේ නැත්නම් ජලයේ මෞල ගණන. ද්‍රාවකයේ එහෙම නැත්නම් ජලයේ මෞල ගණන. බෙදීම ද්‍රාවණයේ මෞල ගණන. ද්‍රාවණයේ මෞල ගණන. පැහැදිලිද? එතකොට මෙයාගේ මෞල කීයද? මෙතන අපි හොයාගත්තා 50. 50යි මෞල. ද්‍රාවණයේ මෞල ගාන 52යි.
52කින් 50 කියන්නේ 26න් 25යි. 26න් 25යි. ඔන්න මවුල භාගය හොයන ඊළඟ ක්‍රම. එතකොට සමාන වෙලාවට දෙකේම මවුල ගාන දෙන්න පුළුවන්. නැත්නම් දෙකෙන් එකක මවුල ගාන දීලා අනිත් එකේ ස්කන්ධය දෙන්න පුළුවන්. දැන් ඊළඟ එක දෙකේම ස්කන්ධය දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් මේ බලන්න. උදාහරණ මේ බලන්න. sodium hydroxide ජලය තුල දිය කරනවා H2O තුල. ඇදෙනවා sodium hydroxide ද්‍රාවණයක්. ඒකෙන් අපි හිතමු මෙයාගේ ග්‍රෑම් 80ක් මෙයාගේ ග්‍රෑම් 180ක දිය කරනවා. 180ක දිය කරලා sodium hydroxide ද්‍රාවණයක් හදනවා. දැන් මවුල භාගය අහනවා. දැන් මවුල භාගය හොයද්දී ඔයාලට තේරෙන්න ඕනේ කතන්දරයක් තියෙනවා. මොකද්ද? මෙතන තියෙන ස්කන්ධයනේ. මෙතන තියෙන්නේ ස්කන්ධය. ඒකට ස්කන්ධ දුන්නාම මවුල භාග වලින් හොයන්න බෑනේ. එහෙනම් මෙතන තියෙන මවුල ගාන හොයා ගන්න ඕනේ. sodium hydroxide ග්‍රෑම් 80ක් කියන්නේ මවුල කීයද? ජලය ග්‍රෑම් 180ක් කියන්නේ මවුල කීයද? ස්කන්ධය දුන්නාම මවුල හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි n සමානයි m බෙදීම m කියන සමීකරණය මෙතෙන්ට දාන්න. එතකොට මේ ස්කන්ධය අපිට පුළුවන් මවුල බවට පත් කරන්න. ඒ වගේම මෙතෙන්ටත් අපි n සමානයි m බෙදීම m කියන සමීකරණය දාන්න. එතකොට මේ ස්කන්ධය අපිට පුළුවන් මවුල බවට පත් කරන්න. අන්න අපි ස්කන්ධය එහෙනම් පරිවර්තනය කරා මොනවා බවටද? මවුල බවට. පැහැදිලිනේ? right. එතකොට දැන් ඒක කරන්න sodium hydroxide වල මෞලික ස්කන්ධය හොයා ගන්න ඕනේ. ඒකට අපිට දෙනවා sodium සමානයි 23යි hydrogen සමානයි 1යි oxygen සමානයි 16යි කියන මෙන්න මේ තොරතුරු ටික දෙනවා. මේ දෙන්නේ sodium, hydrogen සහ oxygen වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ. නේ? එතකොට ඒකෙන් අපිට මෙයාගේ මෞලික ස්කන්ධය හොයන්න පුළුවන් වෙනවා. ඒක හොයන්න සූත්‍රයට ආදේශ කරනනේ. sodium hydroxide නේ සූත්‍රය. දැන් මේ බලන්න මේ සූත්‍රය තුල sodium කීයක් තියෙනවද? එකයිනේ. එහෙනම් sodium ලා තියෙනවා එකක්. නේ? oxygen ලා කීයක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවා. hydrogen ලා කීයක් ඉන්නවද? ඒත් එක්කෙනයි ඉන්නේ. එහෙනම් මෙයාලා එක ගානේ ඉන්නවා. මෙයාගේ එක්කෙනෙකුගේ ස්කන්ධය තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මේකට ආදේශ කරන එක්කෙනෙකුගේ ස්කන්ධය 23යි. එයාලා එකයි ඉන්නේ. මෙයාගේ ස්කන්ධය 16යි. එයාලා එකයි ඉන්නේ. මෙයාගේ එකයි. එහෙනම් 23 ඒවා එකක් 23යි. 16 ඒවා එකක් 16යි. එකේ ඒවා එකක් එකයි. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය කීයද? 23යි 16යි 39 එකයි 40යි. අන්න මෞලික ස්කන්ධයේ ග්‍රෑම් මෞලයට ග්‍රෑම් 40යි කියලා එනවා. මෞලයට ග්‍රෑම්. මෙන්න මේක හොයාගත්තට පස්සේ මේ තමයි මේ කැපිටල් M මෞලික ස්කන්ධය කියන්නේ. මේ තමයි කැපිටල් M මෞලික ස්කන්ධය. එහෙනම් මෙතෙන්ද දාපු ගමන් n සමානයි මේ තියෙන ස්කන්ධය 80යි ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය 40යි ග්‍රෑම් මෞලයට ග්‍රෑම් වලට ග්‍රෑම් සුළු වෙනවා මෞලයට උඩට යනකොට මෞල වෙනවා 80 බෙදීම 40 කියන්නේ මෞල දෙකයි. අන්න අපිට එතන ආවා මෞල ගාන දෙකයි කියලා. අන්න එතෙන්ට අපිට ආවා මෞල ගාන දෙකයි කියලා. දැන් පැහැදිලිනේ? right. දැන් මේ පැත්ත බලමු අපි. මෙතන බලමු. මෙතන අපි ජලය හොයාගන්න ඉන්නේ. ජලයේ මෞලික ස්කන්ධය දැනටමත් ඔයාලා දන්නවා ජලයේ මෞලික ස්කන්ධය කීයද? H2O. දැන් මෙන්න සූත්‍රය. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවනේ මෙතන. මේ දෙකයි. ඔක්සිජන්ලා එක්කෙනයි. එතකොට මෙයාගේ 1යි මෙයාගේ 16යි. එතකොට 2යි 16යි කියන්නේ 18යි. ඉස්සෙල්ලා ගන්නව තමයි ඉන්නේ. එහෙනම් දැන් අපිට බෙදන්න තියෙනවා මෙතන n සමානයි මෙයාගේ 180යි නේ ග්‍රෑම්. දීලා තියෙන්නේ. ස්කන්ධය 180 මේ කැපිටල් M කියන්නේ ස්කන්ධ. මේ මෞලික ස්කන්ධය. ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම එනවා මෞල ගාන. එහෙනම් මෙතෙන් එනවා අපිට 18යි ග්‍රෑම් මෞලයට කියලා.
ග්‍රෑම් වලට ග්‍රෑම් කැපුණාම මෙතන එනවා 10යි මවුල කියලා. ඔන්න ආව 10යි මවුල. දැන් පැහැදිලිද? එහෙනම් මෙතන 2යි මවුල, මෙතන 10යි මවුල. එහෙනම් මෙතන ද්‍රාවණයේ මවුල ගන්න මේ දෙකේ එකතුවට සමාන වෙනවා. මේ දෙකේ එකතුවට එහෙනම් 12යි මවුල කියලා අපිට එනවා. 12යි මවුල. පැහැදිලිද? එහෙනම් දැන් ද්‍රාවකයට සාපේක්ෂව දැන් මෙතන මවුල ගන්න අපි හෙව්ව 2යි මවුල, මෙතන මවුල ගන්න හෙව්ව 10යි මවුල. එහෙනම් අපි මේක මකලා මෙතන මවුල ගන්න දාමු. මෙතන 2යි මවුල. මෙතන 10යි මවුල. එහෙනම් මෙතන 12යි මවුල. නේ? හරි. දැන් ද්‍රාවකයට සාපේක්ෂව හෙව්වොත් ඒ කියන්නේ මෙයාටනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂව. එහෙනම් 2යි මවුල බෙදීම 12යි මවුල කියලා ගන්න පුළුවන්. නේ? ඇයි? ද්‍රාව්‍ය මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මවුල ගන්න. ඒවල මවුල වලට මවුල කැපෙනවා 12න් 2යි කියන්නේ 6න් 1යි. මෙයාට සාපේක්ෂව ගත්තොත් ඉතින් අර පූර්ණ සංඛ්‍යාවක් කරනකොට 6න් 5යි මේ බලන්න. 12න් 10යි. මවුල වලට මවුල කැපෙනවා 6න් 5යි. පැහැදිලි නේද? එතකොට දැන් මම ඔයාලට මෙතන මවුල භාගයේ ඇසුරෙන් ගණන් හදද්දී ගණන් රටා තුනක් කියලා දුන්නා. ඉස්සෙල්ලාම දෙකම මවුල වලින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකෙන් එකක් මවුල වලින් දීලා අනිත් එක ස්කන්ධයක් විදිහට දෙන්න පුළුවන්. දෙකම ස්කන්ධ. කොහොම දුන්නත් අවසානයේ ඔබට මවුල ප්‍රමාණය හොයන්න සිද්ධ වෙනවා. දැන් අපි විභාග ගණනක් හදමු. විභාග ගණනක් හදමු. right. අපි අවසානට හදමු 2020 O level විභාගේ ආපු ගාන 2020. ඒකෙ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඔක්සිජන් සහ නයිට්‍රජන් වායු දෙකේ මිශ්‍රණයක් තියෙනවා. ඔක්සිජන් වායුව තියෙනවා, නයිට්‍රජන් වායුව තියෙනවා මිශ්‍රණය. මේ දෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ මිශ්‍රණය. එතකොට මෙතන තියෙන්නේ ඔක්සිජන් වායුවේ නයිට්‍රජන් වායුවේ මිශ්‍රණය. එතකොට යාලා කියනවා විභාගෙදී ඔක්සිජන් ග්‍රෑම් 96ක් තියෙනවලු. ඔක්සිජන් ග්‍රෑම් 96ක් තියෙනවලු. නයිට්‍රජන් ග්‍රෑම් 56ක් තියෙනවලු. 2020 වල ගන්න. නයිට්‍රජන් ග්‍රෑම් 56ක් තියෙනවා. මේක අපෙන් අහනවා ඔක්සිජන් නිමවුල භාගය. ඔක්සිජන් නිමවුල භාගය කොච්චරද කියලා. එතකොට යාලා අපිට දෙනවා ඔක්සිජන් සමානයි 16යි නයිට්‍රජන් සමානයි 14යි කියලා. ළමයා මෙතන පැටල ගන්නවා. පැටල ගන්නනේ අවසාන උත්තරේ කොහොමද හරියනවා. ගැටලුවක් නැහැ. මේ බලන්න මෙතනදී මෞලික ස්කන්ධය වලදී වායු ගෝලයේ ඔක්සිජන් ඉන්න O2 විදියට. O2 විදියට. නයිට්‍රජන් ඉන්න N2 විදියට. එතකොට මෙතන මවුල ගන්න වෙනකොට N සමානයි M බෙදීම M ගන්න ඕනේ. එතකොට N සමානයි මෙයාගේ 96. ඔක්සිජන් O2 නේ. ඕල දෙන්නෙක් ඉන්නවා. එතකොට 16ව දෙකක් එනවා. එහෙනම් 32යි. මෙයාගේ මෞලික ස්කන්ධය 32යි ග්‍රෑම් මවුලයට. එතකොට ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනකොට මෙතන මවුල ගන්න 96 බෙදීම 32. ඔයාලට තේරෙනවා කීයද තියෙන්නේ මවුල 3යි. මවුල 3යි. පැහැදිලිද? එතකොට මෙතන n සමානයි m බෙදීම m දාපු ගමන් මෙතන n සමානයි ස්කන්ධය 56යි N2 වල මෞලික ස්කන්ධය 14 නෙමෙයි පුතේ අපි ගන්න ඕනේ 28යි 14 ඒවා දෙකක් ඉන්නෝනේ මේ N2 නේ එහෙනම් 28 ග්‍රෑම් මවුලයට ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා එහෙනම් මෙතන මවුල ගන්න 56 බෙදීම 28 කියන්නේ මවුල දෙකයි මවුල දෙකයි එහෙනම් දැන් අපිට මේ මිශ්‍රණයේ මවුල සංඛ්‍යාව වෙනවා ඔක්සිජන් මවුල 3යි නයිට්‍රජන් මවුල 2යි මුළු මවුල ගන්න මවුල 5යි මුළු මවුල ගන්න මවුල 5යි අපේ විභාගෙට අහන්නේ ඔක්සිජන්හි මවුල භාගය කොපමණද ඔක්සිජන්හි මවුල භාගය කොපමණද එතකොට ඔක්සිජන්හි මවුල භාගය ගන්න මුළු මවුල ගන්න 5යි ඔක්සිජන් මවුල ගන්න 3යි එහෙනම් 5න් 3යි 5න් 3යි පැහැදිලිනේ ඔන්න ඔය විදිහට මවුල භාග ගණනය කිරීම අපිට සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා පැහැදිලි නේද රයිට් ඔයාලා
මවුල භාගය සම්බන්ධයෙන් පූර්ණ ගණනය කිරීම ටිකක් දැන් කරන්න. මගේ ටියුට් එකේ තියෙනවා විවිධ වර්ගයේ ගණනය කිරීම. ඒ වගේම විභාග ගණනුත් දාලා තියෙනවා. ඒකින් එක මවුල භාගයක් විදිහට තියෙන ගණන් ටික සම්පූර්ණ කරන්න. පැහැදිලි නේද? එතකොට තේරෙනවනේ. එතකොට ආපහු මතක් කරගන්න රටා තුනයිනේ. ස්කන්ධයක් විදිහට දුන්නොත් උතන මවුල ගාන හොයන්න විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ ඒකේ. ස්කන්ධයක් විදිහට දෙනකොට n සමානයි m බෙදීම m කියන සමීකරණයෙන් මවුල සංඛ්‍යාව හොයලා ගන්න. පැහැදිලිනේ? right. ඔන්න මවුල භාගය හොයන ගණනය කිරීම ටික අපි අවසන් කරා. දැන් අපිට සාන්ද්‍රණය ඇසුරෙන් තියෙන ගණනය කිරීම ටිකක් තමයි තියෙන්නේ. ඒක ටිකක් අරකටත් වඩා ටිකක් අමාරුයි. සාන්ද්‍රණය. පැහැදිලිද? එතකොට පුතේ මේ සාන්ද්‍රණය ආශ්‍රිත ගණනය කිරීම ගත්තොත් සාන්ද්‍රණය ආශ්‍රිත ගණනය කිරීම ගත්තොත් මේකේ ගණන් රටා දෙකක් එනවා. එකක් තමයි එයාලා කියනවා මෙන්න මේ විදිහට මම ද්‍රාවණය හදනවා. ඒකේ සාන්ද්‍රණය කීයද කියලා. සාන්ද්‍රණයේ උදාහරණයක් විදිහට මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක් ජලය තුල දිය කරලා මිලිලීටර් 500ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ඇත. එහි සාන්ද්‍රණය ගණනය කරන්න. පැහැදිලිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක් ජලය තුල දිය කරලා මිලිලීටර් 500ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ඇත. එහි සාන්ද්‍රණය ගණනය කරන්න. එතකොට ඒකේ එයාලා ද්‍රාවණය හදපු විදිහනේ කියලා තියෙන්නේ. මෙන්න මෙච්චරක් අරගෙන මේ දිය කරගෙන මෙහෙම ද්‍රාවණයක් හැදුවා. ඒකේ සාන්ද්‍රණය කීයද? අනිත් පැත්තෙන් එයාලා කියනවා අපිට සාන්ද්‍රණය දෙනවා මෙන්න මේ සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණයක් ඔයා කොහොමද හදාගන්නේ? උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුත් ග්ලූකෝස් ද්‍රාවණයකින් මිලිලීටර් 200ක් අවශ්‍යව ඇත. මොකක් හරි විද්‍යාගාර පරීක්ෂණයකට අවශ්‍යව ඇත. එය සාදා ගන්නේ කෙසේද? නැත්නම් ඒ සාදා ගැනීමට අවශ්‍ය කරන ග්ලූකෝස් ස්කන්ධය ගණනය කරන්න. පැහැදිලි? එතකොට අන්න එක පැත්තකින් ද්‍රාවණය හදා ගන්න විදිහ දීලා අපෙන් සාන්ද්‍රණය අහනවා. අනිත් පැත්තෙන් ද්‍රාවණය හදාගත්තු විදිහ දීලා මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය දීලා අපෙන් අහනවා හදාගන්න විදිහ. හදාගත්තු විදිහ දීලා සාන්ද්‍රණය අහනවා. සාන්ද්‍රණය දීලා හදාගත්තු විදිහ අහනවා. ඔන්න ඔය රටා දෙක තමයි තියෙන්නේ. දැන් අපි මෙහෙම බලමු. අපි පළවෙනි එක බලමු. එයාලා කියනවා සාන්ද්‍රණය දෙනවා. ද්‍රාවණය සාදා ගන්න ආකාරය. සාන්ද්‍රණය දෙනවා ද්‍රාවණය හදා ගන්න විදිය. ඒ කියන්නේ එතන අපි ග්ලූකෝස් ස්කන්ධය. මෙහෙම හිතමු අපි. උදාහරණයක් ගමු. උදාහරණයක්. 2 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් මිලිලීටර් 100ක් සාදා ගැනීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? දැන් පැහැදිලි නේද? දැන් මෙන්න මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ එකම ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමීකරණයක් ඇසුරින් හදන්න පුළුවන්. ඒක ලේසි.
හැබැයි ඒක තුල ලොකු තර්කයක් නැහැ. ඒක ලේසි ඒක හොඳයි. ඔය කෙටි ප්‍රශ්න පත්‍රයට විනාඩියෙන් එකමාරෙන් හදා ගන්න අවශ්‍ය වෙන තැන් වල ටක් ගාලා සමීකරණය දැම්ම උත්තරේ ගත්තා. ඒක පට් ගාලා ගත්තා. හැබැයි ඒක තුල හොඳට තේරුම් ගන්න මේ සාන්ද්‍රණය කියන එකේ අර්ථය ඒක තුල එන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් කල යුත්තේ වඩා හොඳ දේ තමයි මේ අර්ථය ඔළුවට වැටෙන විදිහට තර්කානුකූලව ගණනය කරන එක. ඒක තමයි හොඳ දේ. ඒක ඔළුවට හොඳට වැටුණාට පස්සේ කෙනෙක් ඉක්මනින් හදන්න අවශ්‍ය නම් අන්න සමීකරණය පාවිච්චි කරාට කමක් නැහැ. සමීකරණය පාවිච්චි කරාට කමක් නැහැ. මම සමීකරණය අවසන් දෙන්නම්. ඉස්සෙල්ලා තර්කයක් එක්ක යන්න. දැන් මේ බලන්න. මේක හදලා තියෙන්නේ මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. හදලා තියෙන ගොඩක් රට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරන්නේ ජලයනේ. එහෙනම් මේ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තුල දිය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. එයාලා කියන විදිහට මෙන්න මේ සාන්ද්‍රණය තමයි තියෙන්නේ. අපිට ඕන මිලිලීටර් 100ක් හදාගන්න. මේකේ තේරුම මොකක්ද? 2 මවුල ඝන ඩෙසිමීටරයට. ඝන ඩෙසිමීටර එකක් කියන්නේ මම ඔයාලට කලින් කිව්වා මිලිලීටර් 1000ක්. මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් එකක්. ඝන සෙන්ටිමීටර් 1000ක් නේ. එතකොට මේකේ කියනවා මෙයාගේ මවුල දෙකක් තියනවලු. මේ තියෙන්නේ ඒක. මවුල දෙකක් තියනවලු. මේ තියෙන්නේ ඒක. මෙන්න මෙයාගේ ඝන ඩෙසිමීටර් එකක් තුන. මේ තියෙන්නේ ඒක. මේක දෙකට කඩන්න. මේ තියෙන ද්‍රාවයේ මවුල ගාන, මේ තියෙන ද්‍රාවණයේ පරිමාව. මේ තියෙන මේ මවුල ගාන, මේ තියෙන පරිමාව. එතකොට මේ තියෙන ද්‍රාවයේ මවුල ගාන, මේ තියෙන ද්‍රාවණයේ පරිමාව. ඝන ඩෙසිමීටර් එකයි. ඝන ඩෙසිමීටර් එකයි කියන්නේ මිලිලීටර් 1000යි. එහෙනම් එයාලා කියනවා ගානේ මිලිලීටර් 1000ක මවුල දෙකක් තියෙනවා. මිලිලීටර් 1000ක මවුල දෙකක් තියෙනවා. පැහැදිලිද? අපෙන් අහන්නේ මිලිලීටර් 100ක් හදාගන්න කොච්චර ස්කන්ධයක් ඕනද කියලා. කොච්චර ස්කන්ධයක් ඕනද නේ? එතකොට අපෙන් මෙතන දැන් අපිට විද්‍යාගාරේ මවුල වලින් කරන්න බෑනේ තරහ ස්කන්ධයක් නේ කරන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක පියවර දෙකකින් යමු. පළවෙනි එක මිලිලීටර් 1000ක මවුල දෙකක් තියෙනවනේ. මිලිලීටර් 1000ක මවුල දෙකයි කියන්නේ ග්‍රෑම් කීයද කියලා හොයාගන්න. මවුල දෙකයි කියන්නේ ග්‍රෑම් කීයද? පැහැදිලිද? එහෙනම් මිලිලීටර් 1000ක මවුල දෙකක් ඇත. එහෙනම් මිලිලීටර් 1000ක ග්‍රෑම් කොච්චරක් තියෙනවද? මෙතන දාන්න n සමානයි m බෙදීම m. n සමානයි m බෙදීම m. එතකොට මේ තියෙන්නේ මවුල ගාන. මවුල ගාන තමයි මේ තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය අපි කලින් හෙව්වා 40යි ග්‍රෑම් ආයෙත් හොයනවා නම් ඒකම තමයි 40යි ග්‍රෑම්. එතකොට මේ තියෙන මෞලික ස්කන්ධය. ඒක හොයන්න ඔයාලට දෙනවා ගාණෙදී. සෝඩියම් සමානයි 23යි, ඔක්සිජන් සමානයි 16යි, හයිඩ්‍රජන් සමානයි 1යි කියලා දෙනවා. අර විදිහට මෞලික ස්කන්ධය හොයන්න. එතකොට මෙන්න මෙතනට එනවා මෞලික ස්කන්ධය. ඒක දාපු ගමන් මේක හොයනකොට මෙන්න මේක ග්‍රෑම් බවට පත් වෙනවා. එතකොට අපි බලමු. මේ බලන්න 2යි මවුල ස්කන්ධය හොයන්න තියෙන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය 40යි ග්‍රෑම් මවුලට. 40යි ග්‍රෑම් මවුලට. පැහැදිලිද? එතකොට දැන් මේක මේ පැත්තට යනකොට 40යි ග්‍රෑම් මේ පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවනේ. එහෙනම් 80යි කියලා එනවා. 80යි 40 ගුණ කිරීම 2 80. එහෙනම් අපිට එනවා මවුල දෙකයි කියන්නේ ග්‍රෑම් 80යි කියලා. මේ බලන්න මම මේක උඩට ගන්නන්ද. මේ බලන්න. දැන් අපිට තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තුල දිය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදලා තියෙනවා. රයිට්? මෙයාගේ මිලිලීටර් 1000ක් තුල තමයි මෙයාගේ මවුල දෙකක් තියෙනවා කියලා කියන්නේ. මවුල දෙකක්. පැහැදිලි? එතකොට මෙන්න මෙයාගේ මවුල දෙකයි කියන්නේ ග්‍රෑම් කීයද කියන එකයි අපි ඉස්සෙල්ලා හෙව්වේ. මවුල දෙකයි කියන්නේ ග්‍රෑම් කීයද? එතකොට අපිට ආවා n සමානයි m බෙදීම m වලට දානකොට මවුල දෙකයි
මේ තියෙන මවුල ගාන මෙතෙන්ට එන්නේ 1. මෙයාගේ මෞලික ස්කන්ධය 40යි. ග්‍රෑම් මවුලයට. එතකොට m සමානයි මේක මේ පැත්තට යනකොට 2යි මවුල ගුණ කිරීම 40යි ග්‍රෑම් මවුලයට. නේ? එතකොට මවුලයට මවුල කැපිලා ගිහිල්ලා ග්‍රෑම් වලින් ඉතුරු වෙනවා ග්‍රෑම් 80යි. ඔන්න එනවා. එහෙනම් අපිට ඒකෙන් ලැබෙනවා මිලිලීටර් 1000ක තියෙනවා ග්‍රෑම් 80ක්. මේ ලැබෙන්නේ ඒක. මිලිලීටර් 1000ක ග්‍රෑම් 80ක් තියෙනවා. පැහැදිලි? දැන් අපිට ඕනේ මිලිලීටර් 100ක. මිලිලීටර් 100. එහෙනම් තර්කේ ගන්න ආපහු අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? මිලිලීටර් 1000ක තමයි ග්‍රෑම් 80ක් තියෙන්නේ. එහෙනම් මිලිලීටර් 100ක කොච්චරද? මිලිලීටර් වලට මිලිලීටර් කැපිලා යනවා. එතකොට වෙන්නේ මේ බිංදු 3ට මේ 2යි මේකයි කැපිලා යනවා. නේ? එතකොට ග්‍රෑම් 8යි. ඔන්න ග්‍රෑම් 8යි. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ස්කන්ධය හොයන්න සාන්ද්‍රණය දුන්නහම. සාන්ද්‍රණය දුන්නම තව එක ගානක් හදමු. මේ බලන්න. තව එක ගානක් හදමු. අපි හිතමු ග්ලූකෝස්. අපිට ඕනේ 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට. 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුත් ග්ලූකෝස් ද්‍රාවණයකින්. ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි ද්‍රාවණයකින් මිලිලීටර් 200ක්. මේකට ග්ලූකෝස් කොච්චර ඕනේද? අවශ්‍ය කරන ග්ලූකෝස් ස්කන්ධය ගණනය කරන්න. දැන් අර විදිහටම සමීකරණය ගන්න මේ බලන්න. ග්ලූකෝස් C6යි H12යි O6යි ජලය තුල දිය කරලා හදනවා ග්ලූකෝස් ද්‍රාවණය. right මෙන්න මේක තේරුම් ගන්න. මේ තියෙන්නේ මොකක්ද? මේක දෙකට කඩන්න. මේ තියෙන්නේ මෙයාගේ මවුල ගාන, මේ තියෙන්නේ මෙයාගේ මවුල ගාන. මේ තියෙන්නේ මෙයාගේ පරිමාව. ද්‍රාවණයේ පරිමාව. ද්‍රාවණයේ පරිමාවයි ද්‍රාවකයේ මවුල ගානයි තමයි සාන්ද්‍රණය දීලා තියෙන්නේ. එතනදී නියතියක් තියෙනවා මොකක්ද? මෙයාගේ මවුල ගාන දෙන්නේ මෙයාගේ මිලිලීටර් 1000කට. එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර් එකකට. මිලිලීටර් 1000කට නැත්නම් ඝන ඩෙසිමීටර් එක. එහෙනම් මේ කියන්නේ මොකක්ද? අන් එක තේරුම් ගන්න. මේ කියන්නේ මොකක්ද? මෙයාගේ මිලිලීටර් 1000ක මෙයාගේ මවුල 0.5ක් තියෙනවා. මවුල 0.5ක් තියෙන එක තමයි මේ කියන්නේ. මේ තියන්නේ මෙයාගේ තියෙන මවුල ගාන, මේ තියෙන ඝන ඩෙසිමීටර් එක. ආන් ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට හරි ලේසි හදන්න. පැහැදිලිද? එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක දීලා තියෙනවානේ. එහෙනම් මේ මවුල 0.5 කියන්නේ ග්‍රෑම් කීයද කියලා අර විදිහටම හොයනවා. එතෙන්ට දානවා n සමානයි m බෙදීම m. එතන මවුල ගාන තමයි 0.5. මවුල ගාන තමයි 0.5. එතකොට ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය C6යි H12යි O6යි. නේද? එතකොට කාබන් කියන්නේ 12යිනේ. එතකොට කාබන් ඒවා 6ක් තියෙනවා. හයිඩ්‍රජන් 12ක් තියෙනවා. ඔක්සිජන් 6ක් තියෙනවා. එතකොට මෙයාගේ 12 වරක් 6 72යි එකයි මෙයාගේ 16යි. එතකොට මේ ටික එකතු වෙනවා 180. මේවා කලින් ඕන තරම් හදපුවානේ තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එනවා ස්කන්ධ හොයන්න m මෙතෙන්ට එනවා මෙයාගේ මෞලික ස්කන්ධ 180යි ග්‍රෑම් මවුලයට. 180යි ග්‍රෑම් මවුලයට. එතකොට මේක මේ පැත්තට යනකොට 0.5යි මවුල ගුණ කිරීම 180යි ග්‍රෑම් මවුලයට සමානයි m ට. මවුලයට මවුල කැපිලා යනවා 180 ගුණ කිරීම 0.5 කියන්නේ 90යි ග්‍රෑම්.
90යි ග්‍රෑම්. එහෙනම් මේ කියන්නේ මෙයාගේ මිලිලීටර් 1000ක මවුල 0.5ක් තියෙනවා කියන්නේ මිලිලීටර් 1000ක ග්‍රෑම් 90ක් තියෙනවා කියන එක. දෙකම එකයි. මවුල 0.5ක් තියෙනවා කිව්වත් එකයි ග්‍රෑම් 90ක් තියෙනවා කිව්වත් එකයි. දෙකම එකයි. මේ මවුල වලින් කියනවා මේ ග්‍රෑම් වලින් කියනවා. පැහැදිලිද? එහෙනම් අපිට ඕන මිලිලීටර් කීයකද? 200ක. එහෙනම් දැන් අපි ගන්නවා කොච්චරක් ඕනේද? මිලිලීටර් 1000ක තියෙනවා ග්‍රෑම් 90ක්. එහෙනම් මිලිලීටර් 200ක කොච්චරද? මිලිලීටර් 200ක කොච්චරද? මේ බලන්න. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා, බිඳු දෙකට බිඳු දෙක සුළු වෙනවා නම් වරක් දෙක 18යි ග්‍රෑම්. එහෙනම් අපි මේ ද්‍රාවණය හදන්න ග්ලූකෝස් ග්‍රෑම් 18ක් අවශ්‍ය වෙනවා. නේ? හරි ලේසි නේද? පැහැදිලිනේ? එතකොට ඔන්න හදන විදිහ. ඔන්න ගාන හදන විදිහ. හැබැයි මේ ගානම සමීකරණයෙන් හදන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? සමීකරණය මෙන්න මෙහෙම හැදුවේ. මෙන්න මේ සමීකරණය ලියලා තියාගන්න. මොකක්ද? සාන්ද්‍රණය සමානයි ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රව්‍ය මෞලික ස්කන්ධය ගුණ කිරීම 1000 මෙතන පරිමාව ද්‍රාවණයේ පරිමාව. හැබැයි සැලකිලිමත් වෙන්න ගාන හදද්දී ද්‍රාවණයේ පරිමාව මිලිලීටර් වලින් ගන්න ඕනේ. එතකොට තමයි මේක 1000 ගුණ වෙන්නේ. මේ හදන ද්‍රාවණයේ පරිමාව මිලිලීටර් වලින් ගන්න ඕනේ. එතකොට සාන්ද්‍රණයේ C ද්‍රාව්‍ය ස්කන්ධයේ M බෙදීම මෞලික ස්කන්ධයේ කැපිටල් M ගුණ කිරීම 1000 ද්‍රාවණයේ පරිමාව V. ද්‍රාවණයේ පරිමාව V. එතකොට මෙතන පරිමාව මිලිලීටර් වලින් ගන්න ඕනේ කියන එක ඔළුවේ තියාගන්න. ඔළුවේ තියාගන්න. මේකෙන් සෙනෙක වෙන්නේ. ඉක්මනට මේ බලන්න. දැන් මම මෙතන හදන්න. රයිට් ස්කන්ධය හොයාගන්න. මෙන්න මේ ස්කන්ධය හොයන්න ඕනේ. M. එතකොට සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 0.5යි මවුල. 0.5යි මවුල. නේද? ස්කන්ධය අපි දන්නේ ස්කන්ධය හොයන්න ඕනේ. මෞලික ස්කන්ධය 180යි. මෞලික ස්කන්ධය 180යි. පැහැදිලිද? මෙතන 1000 එක නියතයක්. මෙතන පරිමාව මෙයාගේ හදා ගන්න පරිමාව මිලිලීටර් 200යි. මෙන්න 200. දැන් අපිට මෙන්න මේ ස්කන්ධයම හොයා ගන්න ඕනේ. මේක සුළු කරන්න. මේක සුළු කරන්න. පැහැදිලිද? ඒක සුළු කරනකොට අපිට ලැබෙනවා උත්තරය. කොහොමද? ඕන මේ පැත්තම සුළු කරලා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා නේද? ඊට පස්සේ මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 18 ගුණ කිරීම 2. මෙතන ඉතුරු වෙනවා 0.5යි. පැහැදිලිද? එතකොට 0.5යි ගුණ කිරීම 18 ගුණ කිරීම 2 සමානයි ස්කන්ධයට. ඒ මේ 18ක් මේ පැත්තට එනකොට ගුණ කිරීමක් වෙනවා, මේ දෙකක් එනකොට ගුණ කිරීමක්. පැහැදිලිද? එතකොට 18 ඒවා දෙකක් 30යි 30යි 0.5 ගුණ වුණාම උත්තරේ එනවා අපිට m සමානයි 18යි ග්‍රෑම්. 18යි ග්‍රෑම්. ඔය විදිහට ගන්න හදන්න පුළුවන් මේ සමීකරණය. මේ හැබැයි මේ සමීකරණයෙන් හදනකොට මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක තුල අර ගාන හදන අර්ථය නැහැ. ගාන හදන අර්ථය නැහැ. අර්ථය ඉන්නේ අර අපි තර්කානුකූලව හදන එකකින් තමයි. තර්කානුකූලව හදන එකකින් තමයි. මේ බලන්න. තව ඕනනම් අපි ගානක් හදමු. මේක අපි දෙකටම හදමු. මේක ආකාර දෙකටම හදමු. නේද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි ලේසියෙන් ගමුකෝ 0.1 මවුල ඝන ඩෙසිමීටරයට 0.1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුත් කැල්සියම් කාබනේට් ද්‍රාවණයකින් මිලිලීටර් 500ක් අවශ්‍යයි.
මිලිලිටර් 500ක් අවශ්‍යව ඇද්ද? ඒ සඳහා කැල්සියම් කාබනේට් ස්කන්ධය හොයන්න. කැල්සියම් කාබනේට් ස්කන්ධය හොයන්න. හරි. එතකොට මේකේ ගමු කැල්සියම් කාබනේට් ධන ජලය, කැල්සියම් කාබනේට් ද්‍රාවණය. මේක තේරුම් ගන්න කැල්සියම් කාබනේට් එච්චර ජලය තුල හොඳින් දිය වෙන එකක් නෙමෙයි. මේකයි මම මේ තනුක එකක් දාලා තියෙන්නේ. හරි. නමුත් මෙන්න මේක ආපහු අරකට තරකෙන් යන්න. තරකෙන් යන්න අපිට ඒ ගාන දෙන්නේ. ඔන්න ඔය තරකේ ගන්න මේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මේ මවුල ගාන කියන්නේ මෙයාගේ මවුල ගාන. මේ දීලා තියෙන්නේ මෙයාගේ පරිමාව. මේක නියතයක්. 1 ඝන ඩෙසිමීටර්. ඒ කියන්නේ මිලිලිටර් 1000යි. මෙයාගේ ඒකට හැමතිස්සෙම මිලිලිටර් 1000 දෙන්නේ. මේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ මිලිලිටර් 1000. එයාගේ මෙයා මවුල තියෙනවා 0.1. ඔබ මේක හරි ලේසි තරකේ. හරි ලේසි. මෙයාගේ 1000ක මෙයාගේ 0.1යි. එහෙනම් මේ තියෙන මවුල ගාන. right? ඒක ඉස්සෙල්ලා පරිවර්තනය කරන්න ග්‍රෑම් බවට. එහෙනම් මෙතෙන්ට දාන්න n සමානයි m බෙදීම m. කැල්සියම් කාබනේට් ඔයාලට දෙනවා කැල්සියම් සමානයි 40යි, කාබන් සමානයි 12යි, ඔක්සිජන් සමානයි 16. මේක දෙනවා. එතකොට මෙතන කැල්සියම් එකක් තියෙනවා එහෙනම් 40යි. මෙතන කාබන් එකක් තියෙනවා එහෙනම් 12යි. මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා 16ව 3ක් 48යි. එහෙනම් 48යි 12යි 60යි 60යි 40යි 100යි. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය 100යි. ග්‍රෑම් මෞලයට. අන්න හොයාගත්ත මෞලික ස්කන්ධය. ඒක මෙතෙන්ද දාපු ගමන් පුතේ මෞල 1යි ස්කන්ධය හොයාගන්න තියෙන්නේ මෞලික ස්කන්ධය 100යි ග්‍රෑම් මෞලයට. මේක දැම්ම මෙතෙන්ට. right? එතකොට මේක මෙහෙට යනකොට 0.1යි මෞල මේක එනවා ගුණ කිරීමක් 100යි ග්‍රෑම් මෞලයට සමානයි වෙනට. මෞලයට මෞල කැපිලා යනවා. එතකොට 100 ගුණ කිරීම දශම එක කියන්නේ ග්‍රෑම් 10යි. අන්න ග්‍රෑම් ගන්නවා. ග්‍රෑම් 10යි. බලන්න කොච්චර ලේසිද කියලා. ග්‍රෑම් 10යි. එහෙනම් මේ කියන්නේ මොකක්ද? මෙන්න මේක තේරුම් ගන්න. මේ කියන්නේ මෙයාගේ 1000ක් තුල මිලිලිටර් 1000ක් තුල මවුල දශම එකක් තිබ්බත් එකයි. මෙයාගේ 1000ක් තුල ග්‍රෑම් 10ක් තියෙනවා කියලා කිව්වොත් එකයි. මවුල දශම එකක් කියන්නේ ග්‍රෑම් 10ක්. මෙයාගේ මිලිලිටර් 1000ක් තුල මවුල දශම එකක් තියෙනවා කියලා කිව්වොත් එකයි. මෙයාගේ මිලිලිටර් 1000ක් තුල ග්‍රෑම් 10ක් තියෙනවා කියලා කිව්වොත් එකයි. මේ කියන්නේ ඒක. පැහැදිලි නේද? එහෙනම් අපෙන් අහන්නේ මෙයාගේ මිලිලිටර් 500ක්. 500යි මිලිලිටරයක් හදාගන්න කොච්චරද? අච්චරට මෙච්චරද? මෙච්චරට කොච්චරද? නේ? 1000ක 10යි නම් 500ක කොච්චරද? 1000ක 10යි ග්‍රෑම් නම් 500ක කොච්චරද? 5යි ග්‍රෑම්. පැහැදිලි නේද? තේරුණා නේද? ඒතර හරි ලේසි. හැබැයි ඒක ඔළුවට හොඳට වැටෙන්න ඕන මෙන්න මේ කියන්නේ මොකක්ද කියන්නේ. ඒකට වඩා හොඳයි පුතේ සමීකරණයෙන් හදනවට වඩා මෙන්න මේ තරකයත් එක්ක හදන එක. එතකොට යාලට ඔළුවට මොකක්ද මේ කියන්නේ කියන එක අවබෝධ වෙනවා. දැන් මේක සමීකරණයෙන් හදන්න බැරි කමක් නැහැ නේ බලන්න. සමීකරණයෙන් හදන්න බැරි කමක් නැහැ මොකද්ද? සාන්ද්‍රණයේ C සමානයි නේද? m බෙදීම m ගුණ කිරීම 1000 බෙදීම b. මේකෙන් හදුවේ. right. එතකොට සාන්ද්‍රණයේ C මේ තියෙන්නේ 0.1යි මවුල. ඝන ඩෙසිමීටරයට. ලීටරයට මිලිලිටරයටනේ. right. එතකොට මෙතන අවසාන උත්තරේ ගෑම් වලින් එන්නේ ඒකද ආදේශ කිරීම නැතුව යන්න. එතකොට මෙයාගේ ස්කන්ධයයි අපිට හොයන්න තියෙන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය වුණා CI ග්‍රෑම් මවුලයට. right. මෙතන 1000. මෙතන එන්නේ පරිමාව 500යි. පරිමාව 500යි. පැහැදිලි? එතකොට දැන් මේකනේ හොයන්න තියෙන්නේ. මේකනේ හොයන්න තියෙන්නේ. එතකොට ඒක හොයනකොට ඔයාලා දන්නවා මේක මේ පැත්තට යනකොට බෙදීමක් වෙනවා මේ දෙක යනකොට ගුණ කිරීමක් වෙනවා. නේද? අපි ඕනනම් ඒ ටික හැමම ගමු. 0.1 ගුණ කිරීම 100 ගුණ කිරීම 500 මෙන්න මේක ආවා ගුණ කිරීමක් මෙන්න මේක ආවා ගුණ කිරීමක්. අර කියනවා බෙදීම. 1000. දැන් මේ බලන්න.
මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. 10 දශමයකින් ගුණ වුණාම 1යි 1 ගුණ කිරීම 5 5යි. එහෙනම් උත්තරේ 5යි ග්‍රෑම්. ඔම හැදුවේ. හැබැයි මම නැවත වතාවක් කියන්නේ මේක තුල අර අපි ඉස්සෙල්ලා හදන ක්‍රමයේ වගේ අර්ථය ඔළුවට එන්නේ නැහැ. අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තරේ ගන්න ඕන නම් හොඳයි. හැබැයි අවබෝධාත්මකව හදනවා නම් කෙනෙක් අපි හදන්න ඕනේ ඉස්සෙල්ලා ක්‍රමයට. දැන් පැහැදිලි නේද? ඉස්සෙල්ලා ක්‍රමයට. රයිට්. ඔන්න සාන්ද්‍රණයේ දුන්නාම ස්කන්ධය හොයන විදිය ගණනය කිරීම ටික අපි කරා. දැන් ඔකේ තව පැත්තක් තියෙනවා. ඒක අපි බලමු. තව පැත්තක් තියෙනවා. මොකක්ද අනිත් පැත්ත? එයාලා හදන විදිහ දෙනවා. අපෙන් සාන්ද්‍රණය අහනවා. දැන් උදාහරණයක් මෙහෙම හිතන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් ජලය තුල දිය කරලා මිලිලීටර් 200ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ඇත. මේ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් ජලය තුල දිය කරලා මිලිලීටර් 200ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ඇත. මිලිලීටර් 200ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සාදා ඇත. එහි සාන්ද්‍රණය ගණනය කරන්න. සාන්ද්‍රණය ගණනය කරන්න. දැන් මේ බලන්න. අපි ගාන සමීකරණයකින් ලියාගමු. අපි ලියාගමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තුල දිය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදලා තියෙනවලු. ඒක යාලා කියනවා. හදලා තියෙනවලු. හරි. කොහොමද හදලා තියෙන්නේ? හදලා තියෙන විදියක් කියනවා. මෙයාගේ ග්‍රෑම් 20ක්. මෙයාගේ ග්‍රෑම් 20ක් ජලය තුල දිය කරලා මෙයාගේ 200ක් හදලා තියෙනවලු මිලිලීටර්. අපෙන් අහනවා සාන්ද්‍රණය. අපෙන් අහනවා මොකක්ද අහන්නේ? එම ද්‍රාවණයේ සාන්ද්‍රණය කොච්චරද? සාන්ද්‍රණය මොකක්ද ඔළුවට ගන්නකො සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මිලිලීටර් 1000ක තියෙන ද්‍රව්‍ය මවුල ගන්න. මෙයාගේ මිලිලීටර් 1000ක තියෙන මෙයාගේ මවුල ගන්න හොයා ගන්න ඕනේ. දැන් මෙයාගේ මිලිලීටර් 200ක තියෙන ග්‍රෑම් ගන්න දීලා තියෙනවා. මේ දීලා තියෙන එකනේ. මිලිලීටර් 200ක තියෙන ග්‍රෑම් ගන්න ඕනේ. සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මෙයාගේ මිලිලීටර් 1000ක මෙයාගේ මවුල කීයද? මවුල කීයද? එච්චරයි. මවුල ගන්න හොයන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයමු. මිලිලීටර් 200ක ග්‍රෑම් 20යි නම් මිලිලීටර් 1000ක ග්‍රෑම් කීයද? අපිට ඕනේ මොකක්ද අවසානට? අපව උඩට ගන්නකො. ඕනේ සාන්ද්‍රණයනේ. ඕනේ සාන්ද්‍රණය. ඒතකොට සාන්ද්‍රණය හදන්න සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න බෑ. සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? ද්‍රාවණයේ මිලිලීටර් 1000ක තියෙන මෙයාගේ මවුල ගන්න. මෙයාගේ මවුල ගන්න. ඒතකොට එයාගේ මවුල ගන්න හොයන්න ඉස්සෙල්ලා මෙයාගේ 1000ක තියෙන ග්‍රෑම් ගන්න හොයාගන්න. එහෙනම් අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් මිලිලීටර් 200ක ග්‍රෑම් 20යි නම් මිලිලීටර් 1000ක ග්‍රෑම් කීයද? ග්‍රෑම් කීයද? 200කනේ 20 තියෙන්නේ. එහෙනම් ඔන්න ගත්තා 200ක 20යි නම් මිලිලීටර් 1000ක කීයද? නේ බිංදු දෙකට බිංදු දෙක කැපුණා 5යි. එහෙනම් 5ක් 100යි. ඔන්න එනවා. එහෙනම් මිලිලීටර් 1000ක ග්‍රෑම් 100ක් තියෙනවා. මිලිලීටර් 1000ක ග්‍රෑම් 100. සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? මිලිලීටර් 1000ක තියෙන මවුල ගන්න. එහෙනම් මෙන්න ආවා පුතේ මිලිලීටර් 1000ක තියෙන ග්‍රෑම් ගන්න මේක මවුල කරන්න. මේක මවුල කරන්න. මවුල කරන්න මොකද්ද කරන්නේ? මෙතෙන් දාන්න n සමානයි m බෙදීම m. n සමානයි m බෙදීම m දාන්න. එතකොට n කියන්නේ මවුල ගන්නනේ. m කියන්නේ ස්කන්ධය. c ග්‍රෑම්. කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කලිනුත් හෙව්වනේ 40යි. එහෙනම් 40යි ග්‍රෑම් මවුලයට. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එහෙනම් මෙතන මවුල ගාන 2.5. එහෙනම් අපිට සාන්ද්‍රණයේ අවසන් උත්තරය දෙන්න පුළුවන් මෙන්න මෙහෙම.
එම නිසා සාන්ද්‍රණය කීයද 2.5 මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න අවසන් උත්තරේ 2.5 මවුල ඝන ඩෙසිමීටරයට. පැහැදිලිනේ? හරි ලේසි. එතකොට හැමතිස්සෙම අර සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත යුතුයි. තේරුණා නේද? තේරුණා නේද? දැන් අපි ඕන්න මේකම හදමු සමීකරණය. සමීකරණය උත් එක්ක ගන්න. මේ බලන්න. සාන්ද්‍රණය සමානයි m බෙදීම m ගුණ කිරීම 1000 ගුණ කිරීම v. right? එතකොට සාන්ද්‍රණය c නේ. මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 20යි කියලා. මේ තියෙන්නේ ග්‍රෑම් 21. මේ තියෙන ස්කන්ධය 20යි බෙදීම ස්කන්ධ නෙවිස් ද්‍රාව්‍ය ස්කන්ධ. මෙයාගේ මෞලික ස්කන්ධය 40යි ගුණ කිරීම 1000 බෙදීම පරිමාව. ද්‍රාවණයේ පරිමාව කීයද පරිමාව? ජලය තුල 200යි. මේ තියෙන 200යි. මේ බලන්න. එතකොට සාන්ද්‍රණය C සමානයි අවසන් උත්තරයේ ඝන ඩෙසිමීටරයට මවුල වලින් දෙන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක සුළු වෙනවා. මේ බිංදුවට මේ බිංදුව සුළු වෙනවා. එතකොට 20 මේ දෙකට මෙතන කැපෙනවා 10යි. 10 බෙදීම 4 2.5යි. 2.5යි මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න සාන්ද්‍රණය. එතකොට මේක එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි ගාන හදන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ ඉක්මනින් උත්තරේ ගන්න හොඳ වුණාට අර්ථය එන්නේ නැහැ උඩට කෙනෙකුට. සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියන තර්කය ඉන්නේ නැහැ. තර්කය අර ඉස්සෙල්ලා ක්‍රමයට එන්නේ. තව ගානක් හදමු. තව එකයි. තව එකයි. ගොඩක් වෙලා ගියානේ. තව එකයි. මේ බලන්න. අපි හිතමු ග්ලූකෝස් කියලා. ग्लूकोज अभी तो ग्लूकोज 36 ग्रॅमයක් ජලය තුල දිය කර මිලිලීටර් 500ක නැත්නම් මිලිලීටර් 200ක තමයි මිලිලීටර් 400ක තමයි 400යි මිලිලීටරයක ග්ලූකෝස් ද්‍රාවණයක් හදලා තියෙනවා. ग्लूकोज ද්‍රාවණයක් සාධාරණයි. එහි සාන්ද්‍රණීකරණය කරන්න. එහි සාන්ද්‍රණීකරණය කරන්න. මේ බලන්න. එතකොට ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි ධන H2O C6යි H12යි O6යි AQ ග්ලූකෝස් ද්‍රාවණය. අර තරකේම ගන්න මේ මෙයාගේ ග්‍රෑම් 36ක් මෙයාගේ මිලිලීටර් 400ක දී කරලා තියෙනවා. මිලිලීටර් 400ක දී කරලා තියෙනවා. අපෙන් අහනවා සාන්ද්‍රණය. මොකක්ද සාන්ද්‍රණය කියන්නේ? මෙයාගේ මිලිලීටර් 1000ක තියෙන මෙයාගේ මවුල ගාන කීයද? ඔක තමයි සාන්ද්‍රණය කියන්නේ. මෙයාගේ මිලිලීටර් 1000ක තියෙන මෙයාගේ මවුල ගාන කීයද? මේක පියවර දෙකකට එන්න එපේ. ඉස්සෙල්ලා මිලිලීටර් 400ක තියෙන ස්කන්ධය දීලා තියෙනවානේ. ග්‍රෑම් 36 කියන. එහෙනම් 1000ක කොච්චරද කියලා හොයාගන්න. ඊට පස්සේ ඒක මවුල කරන්න. එච්චරයි. මේ බලන්න. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මිලිලීටර් 400ක ග්‍රෑම් 36යි නම් 1000ක කොච්චරද? තග්ගල ලේසියෙන් හදන්නනේ. එහෙනම් මේ බලන්න. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. නේද? එතකොට 9 36ට 4 ඒවා 9යි 9 ඒවා 10ක් 90යි. එහෙනම් මෙතන එනවා ග්‍රෑම් 90යි. එහෙනම් අපිට එනවා මිලිලීටර් 1000ක තියෙනවා ග්‍රෑම් 90ක් කියලා. මිලිලීටර් 1000ක ග්‍රෑම් 90. එහෙනම් ඒක මවුල කරන්න ඕනේ. ග්ලූකෝස් වල මෞලික ස්කන්ධයෙන් සමානයි m බෙදීම m. නේද? m කියන්නේ ග්‍රෑම් 90 මෙයාගේ මෞලික ස්කන්ධය 180යි ග්‍රෑම් මවුලයට.
ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා 90 බෙදීම 180 කියන්නේ 0.5යි. එහෙනම් එම නිසා අපි අවසන් උත්තරේ තියනවා එම නිසා සාන්ද්‍රණය 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට. ඝන ඩෙසිමීටරයට. පැහැදිලිද? හැමතිස්සෙම සාන්ද්‍රණය කියන්නේ ඔන්න ඕක. දැන් තේරුණානේ. රයිට් ඔය විදිහට ගණනය කිරීම මේකත් අර සමීකරණයෙන් හදන්නත් පුළුවන්. සාන්ද්‍රණය සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයේ ගුණ කිරීම 1000 බෙදීම පරිමාව v වලින් ඇතුලේ. ඒතකොට මේ උත්තරේ වෙනවා. හැබැයි ඒක මම නැවත වතාවක් ඔයාලට කියනවා ඒක මේ ක්‍රමයේ තරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒකට ගුරු වුණාට කමක් නැහැ. මේක ප්‍රගුණ කරන්න. මගේ ටියුට් එකේ තියෙන ගණන් ඔක්කොම මේ ක්‍රමයට හදන්න. එතකොට ඔළුවට වැටෙනවා කෙනෙකුගේ ළමයෙකුගේ ඔළුවට වැටෙනවා සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද සාන්ද්‍රණය කියන්නේ? මිලිලීටර් 1000ක තියෙන මවුල ගන්න. මිලිලීටර් 1000ක ද්‍රාවණයේ මිලිලීටර් 1000ක ඇති ද්‍රාව්‍ය මවුල ගන්න. ද්‍රාවණයේ මිලිලීටර් 1000ක ඇති ද්‍රාව්‍ය මවුල ගන්න. පැහැදිලි නේද? ඔන්න දැන් අපි සාන්ද්‍රණය ආශ්‍රිත සියලු ගණනය කිරීම ටික අවසන් කරා. දැන් අපි මේක ටිකක් දිග වීඩියෝ එකක් ගණනය කිරීම කරන්න මම ඒකයි ඉස්සෙල්ලා කෙටි වීඩියෝ එකක් කෙරුවේ. දැන් අපි ඊළඟ පාඩමේදී ඊළඟ කොටසේදී අපි හදමු මේ වගේ ද්‍රාවණයක් හදාගන්නේ කොහොමද? මේ වගේ ද්‍රාවණයක් හදාගන්නේ කොහොමද? ඒ ද්‍රාවණය හදාගන්න අවශ්‍ය කරන විද්‍යාකාර උපකරණ මොනවද? ඒ උපකරණ භාවිතයෙන් නිවැරදිව ද්‍රාවණයක් සාදාගන්නේ කෙසේද? මෙන්න මේ වගේ තොරතුරු ටිකක් අපි ඊළඟ වීඩියෝ එකේදී නරඹමු. එහෙනම් පුතේ මේ වීඩියෝ එක නරඹන ඔයාලගේ යාළුවන්ටත් මේ බව කියන්න යාලටත් සාන්ද්‍රණය ගණනය කිරීම ටික පැහැදිලිව අවබෝධ කරගන්න මේ වීඩියෝ එක පිළිබඳ දැනුවත් කිරීම කරන්න. ඒ වගේම ඔයාලා මගේ ටියුට් එක මේ වෙනකොට අරගෙන නැත්නම් තාම ඒක අරගෙන ඉතිරි ගණන් ටික සම්පූර්ණ කරන්න. එතකොට අපි මේ ඉදිරි දින කිහිපය තුළ මේකේ ඉතිරි සංඝටක වෙන් කිරීම සම්බන්ධ වීඩියෝත් මේ විදිහටම ඔයාලට නැරඹීමට අවස්ථාව සලසනවා. පැහැදිලි නේද? ඔයාලට මොනවා හරි අපැහැදිලි වීම සම්බන්ධයෙන් හෝ යමක් දැන ගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකයට මාව අවතන්න. 0.71 62 55 400 0.71 62 55 400 කියන දුරකථන අංකයට මට කතා කරන්න. එතකොට ඔයාලට මේ සම්බන්ධයෙන් තව පැහැදිලි කිරීම අවශ්‍ය නම් ඒ පිළිබඳ තොරතුරු ඔයාලට ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙනම් පුතේ එහෙනම් අපි අද දවසට නවතිමු. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.